මගේ ප්‍රියාදර සහෝදර සහෝදරියනි ස්වාමින් වහන්සේගේ වචනය අද කතා කරන අත්දැකීම අන්ධභාවය. උන්වහන්සේ බයිබලයේ කතා කරන විදිහට බයිබලයේ සාමාන්‍යයෙන් ගැලවීම ඉතිහාසය පුරාවට එයාලා සෞභාග්‍යයක් විදිහට සැලකුවේ ශරීර සෞඛ්‍ය කියන එක සෞභාග්‍ය දෙවනස්ගේ ආශිර්වාද අතර එක ආශිර්වාදයක් කියලා එයාලා සැලකුවා. ඒ වගේම උන්වහන්සේ මතක තියාගන්න උන්වහන්සේ කවමදාවත් අබ්බගාත දෙයක් දුබල දෙයක් මවල නැහැ. උන්වහන්සේ සර්ව සම්පූර්ණව කටයුතු කරන තැනන් වහන්සේ කෙනෙක්. ඒතර ජීවිතයේ දුබලකම, අබ්බගාතකම, බැරිකම මේ හැම අඩුවක්ම එන්නේ මිනිස්යාගේ පාපයත් එක්ක. පාපයත් එක්ක තමයි රෝගය, පීඩාව, මරණය කියන කාවේ. ඒතර ඒ සමාජය තුළ ඒ සමාජය තුළ යාලා විශ්වාස කරා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා කියන තැනදී එයාලා ඒක මැනපු මිම්මක් තිබුණා. ආශිර්වාද දෙන්න මනුෂ්‍යයාට දීර්ඝායුෂ තියෙන්නට ඕනේ. ඒ වගේම ආශිර්වාදිත මනුෂ්‍යයා ධන සම්පත් තියෙන්නට ඕනේ. ඒ වගේම එයාගේ ජීවිතයේ දරු පරම්පරාවක් එයාලට ඉන්නට ඕනේ. මේ කරුණු කාරණා තුන ප්‍රධානම ආශිර්වාදයේ ලක්ෂණයක් වුණා මගේ ප්‍රවන්තනේ. ඒ තැනදී මම එතකොට එයාලා වේදනාව කියන එක ගත්තේ සාපයක් විදියට. රෝගය ගත්තේ සාපයක් විදියට. ඒක තමයි යහනේ ජෝම්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කළ කියන වචනේ. ජෝම්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ දැන් මේක පැහැදිලි කරනවා ස්වාමින් වහන්සේ. පළවෙනි වගන්තියේ සිට උන්වහන්සේ වඩනා කලෙහි උපන්දා සිට අන්ධ වූ මිනිසෙකු දුටුසේක. ගුරුදේවනි මොහු අන්ධව ඉපදුනේ මොහු හෝ මොහුගේ දෙමව්පියන් හෝ පව් කළ නිසාදැයි ශ්‍රාවකයෝ උන්වහන්සේගෙන් ඇසූහ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මොහු අන්ධව ඉපදුනේ මොහුවත් මොහුගේ දෙමව්පියන්වත් පව් කළ නිසා නොවේ. මේ හේතු කොටගෙන දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන්නේය. දැන් එතනදී ජේසුස් පැහැදිලි කරනවා මෙතන මේ කාරණාවේදී මෙයා අන්ධ වෙලා ඉපදිලා තියෙන්නේ සාපයක් හින්දා නෙමෙයි. ඒක වෙනම ඒ පාපයකට වඩා ස්වාමීන් වහන්සේගේ මහිමය අත්දකින්නට යන තැනක් කියලා. හැබැයි අපි ජාම්තුමාගෙන් 4 වෙනි පරිච්ඡේදය බැලුවොත් එහෙම මගේ ප්‍රමාන්තේනි 4 වෙනි 5 වෙනි පරිච්ඡේදයේ බෙතෙස්දා පොකුණ අසල මිනිසයාට උන්වහන්සේ 17 වෙනි වගන්තියේ ජෝම් 5:17 කතා කරලා කියනවා. බලන්න සමාවෙන්න පුතේ. 17 5 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියන වචනය උන්වහන්සේ කතා කරලා කියනවා 14 වෙනි වගන්තිය. ඉන්පසු ජේසුස් වහන්සේ දේවමාලිගාවේදී මුණ ගැසී බලන්න ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නයි වදාළසේක. දැන් මගේ ප්‍රේමවන්තයනි දැන් මේ පීඩාව, රෝගය, පීඩාව එයා ජේසුස් පැහැදිලිවම කතා කරලා ඒ මිනිස්සයාට කතා කරලා කියනවා පව් මේකට වඩා භයානක දෙයක් නොවන පිණිස පව් නොකරන්න. ඒ කියන්නේ පාපයත් එක්ක පීඩාව, රෝගය ඈඳිච්ච දෙයක්. හැබැයි මේක වෙනස් වෙනවා. මගේ ප්‍රමාන්තනේ මේක ලෝකෙට ආවයින් පස්සේ ඒ කියන්නේ ලෙඩ රෝග හැදෙන හැම කෙනෙක්ම පව් කරපු කෙනෙක් නෙමෙයි. ඒක මතක තියාගන්න. ඒකයි ජේසුස් කතා කරලා කියන්නේ මේක දෙවියන්ගේ මහිමය අත්දකින්න තැන. අපි දකිනවා කොරෝනාව බොහෝ දෙනෙක්ට හැදීගෙන යනවා. අපිත් ක්වොරන්ටයින් වෙලා ඉන්නේ මේ දවස්වල නේද? ඒ කියන්නේ මගේ ප්‍රමාන්තේනි පව් කරපු අයට මේක හැදෙන්නේ නැහැ. පව් කරපු අයට හැදෙනවා කියන සංකල්පයක් මෙතන නැහැ. එහෙම මිනුම් දන්නකින් අපිට මනින්න බෑ. ඒ කියන්නේ ඒ තැනදී උන්වහන්සේ පැහැදිලිවම කතා කළ කියන දෙයක් තමයි දැන් ජේසුස් දැන් පුරාණ කිවිසුමේ වේදනාව කියන එකේ විදිහට දකිද්දී ජේසුගේ ජීවිතෙට එද්දී දුක් විඳින 16ක් කියන සංකල්පයත් එක්ක අපි දකිනවා ජෝබ්ගේ ජීවිතේ පුරාණේ ජෝබ් කිසිම පාපයක් කරන්නේ නැතුව තමයි අසීමාන්තික ලෙස දුක් විඳින්නේ. ජේසුගේ ජීවිතේ අපි දකිනවා ජේසුස් මගේ ප්‍රමාන්තේනි ජේසුස් අවුරුදු 33 දී මැරුණා. දීර්ඝායුෂ තිබුණ නැහැ උන්වහන්සේට. ජේසුගේ ජීවිතයේ ජේසුට දරු පරපුරක් හිටියේ නැහැ. ජේසුට වස්තු සම්පත තිබුණෙත් නැහැ. හිවලුන්ට බෙනද පක්ෂීන්ට කැදිලි දැත මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමට මත් ඇදක් නැත. තර වේදනාව කියන එක, රෝගය කියන එක අපි හැමතිස්සම සාපයක් විදිහට ගන්නෙ නැහැ. ඒක සාපයක් නෙමෙයි. ලෝකෙට මේක ආවේ සාපයක් විදිහට. හැබැයි ඒකේ භුක්ති විඳින අය, ඒකේ පීඩා විඳින අය ඒක සාපයක් විදිහට ගන්නෙ නැහැ. හැබැයි ඔබ මුලින්ම අහන්නට ඕනේ වේදනාව එක්ක ඔබ සම්බන්ධයිද?
ඔබගේ සිත අවදි වෙන්නට ඕනේ වේදනාවත් එක්ක ඔබගේ පාපයට. ඒක අපි දකින්නේ හොසියා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. හොසියා 5:15 උන්වහන්සේ කතා කළා කියනවා. මම මාගේ සෙනග අතහැර මාගේ වාස භවනයට යන්නේ. මාගේ සෙනග මමගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම උන් අතහැර මාගේ වාස භවනයට යන්නේ. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑ කමින් මා සොයා එනු ඇත. සමහර විට ඒ හැම වෙලාවෙම නෙමෙයි. මගේ ප්‍රමාන්තයනේ වේදනාව පීඩාව ඔබ මාව පාපයට අවදි කරනවා. ඒක ජීවිතේ වෙනසක් ඇති කරන දෙයක්. හැබැයි එකෙන් අදහස් කරන්නේ දුක් විඳින්නේ හැමතිස්සම සාපයක් එක්ක නෑ. උනාසේ කයි ඊයේ අපිට කියා දුන්නේ suffering is a vocation. වේදනාව විඳින එක කැඳවීමක්. ඒක ජේසු කැඳවීමක් විදිහට බාරගත්තා. ගෝලයන්ව වෙනම එක්කගෙන ගිහිල්ලා දුක් විඳින්න ඕනේ කියන එකත් එක්ක ජේසු කියා දුන්නා. දකුණු පැත්තේ වම් පැත්තේ ඉඳ ගන්න ඕන කියද්දි ජේසු කියා දෙන එකයි. දකුණු පැත්තේ වම් පැත්තේ ඉඳ ගන්නක මගේ වැඩක් නෙමෙයි. හැබැයි මගේ කුසලානෙන් බොන්න ලෑස්තිද? මගේ ප්‍රමාන්තයනේ. අද උන්වහන්සේ ඔබට මට කියා දෙන්න පණිවිඩයක් තියෙනවා. ඒ තමයි මතක තියාගන්න මේ අන්ධ මනුස්සයාගේ විශේෂත්වයක් තියෙනවා. මගේ සුවිශේෂය අපි කතා කරන තැන. ඒ අන්ධ මනුස්සයාගේ විශේෂත්වය මොකක්ද? මගේ ප්‍රමාන්තයනේ. අන්ධ මනුස්සය බයිබලේ ගොඩාක් හිටියට මේ මනුස්සයාගේ විශේෂත්වයක් තියෙනවා. ඒ මනුස්සයාගේ පැටිකිරියා ඒ මනුස්සයාගේ තාත්තගේ නම ඉඳන්ම තියෙනවා. අන්ධ හිඟන්නෙක් විය. එයා කවුද? උන්වහන්සේ ජෙරිකෝව යනකල තිමේයස්ගේ පුත් බර්තිමේයස්. තිමේයස්ගේ පුත් බර්තිමේයස්. මගේ ප්‍රමාදනේ එතනදී ඒ කියන්නේ ඒ මනුස්සයව එච්චර විස්තරාත්මකව කතා කරන්න හේතුවක් මොකක්ද? උන්වහන්සේ බොහෝ අන්ධයන් සුව කරා. කරු නැවතුවා. එයාලගේ ජීවිතේ පැටකිරියක් නැතුව මේ මනුස්සයාට විශේෂයෙන් කතා කරන්න හේතුව මොකක්ද? එයාගේ ජීවිතේ විශේෂත්වයක් තිබුණා. මගේ ප්‍රමාදනේ එයාගේ ජීවිතයෙන් අපේ ජීවිතය සම්පූර්ණ විස්තරාත්මකව අයිති කරගන්නට පුළුවන්. ඒ මනුස්සයා දැනගෙන හිටියා අන්ධයි කියලා. ස්පිරිචුවල් බ්ලයින්ඩ්නස් අධ්‍යාත්මික අන්ධභාවයක් තියෙනවා. අධ්‍යාත්මික අන්ධභාවය තුළ මගේ ප්‍රමාන්තයනේ ආඩම්බර නම් ඒක විනාශකාරී අන්ධකමක්. මොනවා හරි කියද්දි පිළිගන්නෙම නැහැ. කියද්දි සමහර ඇතුලෙන් උද්දච්චකමක් තියාගෙන ඉන්නවා. පිළිගන්නවා කියලා පෙන්නනවා. හැබැයි ඇතුලේ ඕන එකක් කියපු දැන් මම මගේ වැඩේ. එළියෙන් අර දෙවනි සහෝදරයා වගේ. දෙවනි පුතා ගාවට ගිහිලා තාත්තා වැඩට යන්න කියද්දි හරි තාත්තා යන්නම් කියලා කියනවා. පැත්ත පළාතක යන්නේ. අපේ ජීවිතයේ අන්ධකම, ආඩම්බරකම බරපතල අන්ධකමක්. මගේ ප්‍රමාන්තනේ ඒකෙදී අපි ඒකයි කියන්නේ pride is a vice of all the vices. අපි ඒක ජීවිතේ පාපයත් එක්ක අන්ධ වෙන තැනක් එනවා. ජීවිතේ පාපයත් පව් කරගෙන ගිහලා එක දවසින් ඒක වෙන්නේ නැහැ. හැබැයි එක තැනක් එනවා. ඔබ සම්පූර්ණයෙන් අන්ධයි. ඔබ මත් වෙලා, ඔබ වශී වෙලා, ඔබ ආරූඪ වෙලා, යක්ෂාවේශ වෙනවා ඔබ පාපයත් එක්ක. ඊට පස්සේ මෙලෙච්ච සතෙක් වගේ පාපේ හොයාගෙන යන්නේ. මුකුත් පේන්නේ නැහැ. අපි කියනවා ප්‍රභාකරන්ට තිබුණේ ටනල් විෂන් එකක්. ප්‍රභාකරන්ගේ ජීවිතේ ඊලාම් කියන ටනල්, ඒ කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ඊලාම් කියන දැක්ම විතරයි තිබුණේ. ඒක හරියට බින්ගයකින් බලද්දි පේන්නේ එහා පැත්තේ දොර විතරයි. විවර වෙච්ච තැන විතරයි. වෙන කිසිම දෙයක් නෙමෙයි. එතකොට ඒක විතරයි, ඒක හොයාගෙනම යනවා. අනිත් කිසිම දෙයක් පේන්නේ නැහැ. අපිට ඒ වගේ ටනල් විෂන්ස් තියෙනවා. අපේ එකම අරමුණ අරක. අනිත්තුන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ. මම මගේ ටාගට් එක මරාගෙන කපාගෙන යනවා. අනිත් අර වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. පෞල් ජීවිතවල අපි සල්ලි වලින් අන්ධ වෙලා, ටාගට්ස් වලින් අන්ධ වෙලා, සමහර ප්‍රොමෝෂන්ස් වලින් අන්ධ වෙලා ජීවිතේ ඒ වගේ ටාගට්ස් අර තියාගෙන ස්වාමීන් වහන්සේව ටාගට් එක නෙම වෙලා ඔබගේ ජීවිතේ. අද උනාසේ කතා කරනවා. බාර්තමියස් අද ඔබට කතා කළා කියනවා.
ඒ තැනදී එයාගේ අන්ධකමත් එක්ක එයාගේ අසරණකමත් එක්ක මතක තියාගන්න එයා ජේසුව හොයනවා. එබ විශේෂයෙන් මේක කියවද්දි තේරෙනවා ජේසුව දිහා ඒ කියන්නේ ජේසුව ස්ටඩි කරනවා ජේසුව අයිති කරගන්නවා අන්ධකම තුල ඉඳගෙන. වචනේ බලන්න. උන්වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක්ද සමග ජෙරිකෝවෙන් නික්ම යන කල තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නේ පාර අද්දර වාඩි වී සිටියේ. මේ වඩින්නේ කියන්න මේ වඩින්නේ නාසරති ජේසුස් වහන්සේයයි අසා. නාසරති ජේසුස් වහන්සේයයි අසා. මගේ ප්‍රේමාන්තනේ එයාට කියන්නේ මිනිස්සු නාසරත් වල ජේසු. මග්දලාවේ මරියා. සිරේනිය සීමොන්. දැන් ඒ සමාජය තුල ගොඩාක් වෙලාවට පුද්ගලයාව අඳුරගත්තේ ගමත් එක්ක. ග්‍රෑන්ඩ් පාස් කලන නැද්ද? ඒව කළුතර කලන ග්‍රෑන්ඩ් පාස් නෙමෙයි. එතනදී ඒ අපේ සමාජයේ එහෙම කතා කරන්නේ නැහැ. නමුත් එතකොට නාසරති ජේසුස් කියද්දි කිසිම බලයක් ගැන කතා කරන්නේ නැහැ. ගැලවුම්කාරයා දෙවෙනාස්ගේ පුතා කියන කිසිම සංකල්පයක් නැහැ. Jesus of Nazareth. නාසරති ජේසු. අරමතියාවේ ජෝසප්. එහෙම තමයි ඒක හඳුන්වන්නේ. එයාට කිව්වට නාසරති ජේසුස් එනවා කියලා එයා අයිති කරගන්නේ කොහොමද? නාසරති ජේසුස් වහන්සේයි අසා දාවිද්ගේ පුත් ජේසුස් වහන්සේ. දාවිද්ගේ පුත් ජේසුස් වහන්සේ. නාසරති ජේසුස් නෙමෙයි කියන්නේ. දාවිද්ගේ පුත් ජේසුස්. son of David. කොහොමද එයා දන්නේ දාවිද්ගේ පුතා කියලා? දාවිද්ගේ පුතා කියන්නේ මගේ ප්‍රමාන්තනේ දාවිද්ගේ පෙළපතෙන් එන්නේ ගැලවුම්කාරයා. Messias, anointed one. එයා විශ්වාස කරනවා මේ තමයි ගැලවුම්කාරයා කියලා. එයා විශ්වාස කරනවා මේ මිනිස්සු පොරකාගෙන ගියාට බුරුතු පිටින් ජේසුස් පස්සේ ගියාට දන්නේ නැහැ. හැබැයි මෙයා අදහනවා මෙයා ගැලවුම්කාරයා දාවිද්ගේ පුත්‍ර වූ ජේසුස් ස්වාමීන් වහන්සේ මට කරුණා කරන්න. කරුණා කියන්නේ මොකද? සමාව දෙන්න. එයා විශ්වාස කරනවා කරුණාව ඒ කියන්නේ mercy. Only God can show mercy. ස්වාමීන් වහන්සේට විතරයි දෙවියන් වහන්සේට විතරයි කරුණාව පෙන්වන්න පුළුවන්. එයාගේ ප්‍රේමාන්තයනේ එයා කරුණාව ඉල්ලනවා. ඒ කියන්නේ එයා විශ්වාස කරනවා අන්ධයි පේන්නේ නැතිකම මට උත්තර දෙන්න පුළුවන්. එයා එකාතකට කියනවා මගේ අන්ධකමට හේතුව මගේ පාපය. මට සමා වෙන්න. මට කරුණා කරන්න. ඒ කරුණාව ඉල්ලලා යදින තැනකට එයා ජේසුව දකිනවා. මගේ ප්‍රේමාන්තයනේ අපේ ජීවිතයේ මුලින්ම පේන්නේ නැතිව යන ජේසුව. මුලින්ම අපිට පේන්නේ නැතිව යන්නේ උන්වහන්සේ. මොනවාරි සිද්ධියකදී මුලින්ම අපිට නැති වෙන්නේ උන්වහන්සේ. අපි කෙලින්ම බලන්නේ සිද්ධි දිහා, පුද්ගලය දිහා, දේවල් දිහා, වෙච්ච දේවල් එක. හැබැයි අන්ධ මිනිස්සයා දැක්කේ උන්වහන්සේ විතරයි. අනිත් කිසිම කෙනෙක් නොදකින දෙයක් බර්තිමේයස් දැක්කා. එයාගේ අන්ධකම භාග්‍යවන්ත පාපය, එයාගේ අන්ධකම එයාගේ ඇස් ඇරියා, ශුද්ධාත්ම ඇස් ඇරියා. එයා ස්වාමීන් වහන්සේව අතහාගත්තා. මගේ ප්‍රේමාන්තයනේ හැබැයි මොකද වෙන්නේ? එයා අදහිල තුල එයා මොකද කරන්නේ? දාවිද්ගේ පුත් ජේසුස් වහන්සේ මට අනුකම්පා කළ මැනමයි ඔහු මොරගසන්නට විය. කෑ ගැහුවා. ඒ කියන්නේ එයාට කරන්න පුළුවන් එකම දේ මිනිස්සු ගොඩක් අන්ධයි. එයාට පැත්තක් පේන්නේ නැහැ. ජේසුස් අඩිසද්දයක් ඇහෙන්නේ නැහැ මිනිස්සු ගොඩක්. එයාට කරන්න පුළුවන් දේ කෑ ගහනවා. පුළුවන් උපරිමයෙන්ම. මතක තියාගන්න. ඔබ ස්වාමීන් වහන්සේ හොයන ගමනේදී ඔබට පුළුවන් දේ ඔබ කරන්න. ඔබට හැමදේම කරන්න බැරි වෙයි. හැබැයි පුළුවන් එක දෙයක් ඇති. ඒ දේ කරන්න. ඔබට හැමදේම අතාරින්න බැරි වෙයි. හැබැයි ඔබට ජපමාලේ කියන්න පුළුවන් නම් ඒ දේ ස්ථීරව ඇදහිල්ලෙන් කරන්න. නොකඩවා කරන්න. නොනවත්වා කරන්න. ඔබට පුළුවන් දේ කරන්න. හැමදේම පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් හරි ඔබට පුළුවන් කරන්න. ඔබගේ අන්ධකම ඉඳන් ඔබගේ බැරිකම තුල ඉඳලා ඔබ මේ මොරගස්සන එක ස්වාමින් වහන්සේට ඔබ කරලා බලන්න. වචනේ කතා කළා කියනවා. මොරගස්සන්නට විය. නිහඬ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. මගේ ප්‍රමාන්තයනේ ඔය ආඥාවට බාධා වෙනවමයි. එක්ක කම්මැලි වෙනවා, එක්ක නිින්ද යනවා, කියා ගන්න බෑ, එපා වෙනවා, ආඥා කරන්න යද්දිම තව කවුරු හරි කතා කරනවා. තේරුණාද කියන එක? යාඥාව කඩන්න නපුරා ගන්න පුළුවන් හැම උපායක්ම කරනවා. මොකද ඒ මොර ගැසීමෙන් තමයි ඔබගේ ආඥාවෙන් තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. ඔබට උත්තර ලැබෙන්නේ ඒ සම්බන්ධතාවය තුලයි.
එනිසා නපුරා ඒ දේ කඩන්න පුළුවන් උත්සාහය. හැබැයි බර්තමනේස් අපිට ලස්සන දෙයක් කියා දෙනවා. බර්තමනේස් අපිට කියා දෙනවා මොකද වෙන්නේ? අපි හැමෝම කියමු නිහඬ වෙන ලෙස බොහෝ දෙනෙක් තරමට කළ එහෙත් ඔහු කියා. එහෙත් ඔහු දාවිද්ගේ පුත්‍රයාණනි දාවිද්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කළ මැනවයි මට අනුකම්පා කළ වැඩි මැනවයි වැඩියෙන් මොර ගැසීය. වැඩි වැඩියෙන් මුරගැසීය. මගේ ප්‍රමාන්තේ ඒක එයාගේ නම තියෙන්නේ මෙතන. එයා විශේෂ කෙනෙක්. එයා සත්ත පහකට ගණන් ගත්තේ නෑ අනිත් අය මං ගැන මොනවද කියන්නේ. බය වෙලා නෑ. එයා එකම අදිෂ්ඨානයේ කෑ ගන්නවා ස්වාමින් වහන්සේට. අවශ්‍යතාවය ලස්සන. හිඟකමේ ලස්සන. දුබලකමේ ලස්සන එකයි. මගේ බැරිකමේ ලස්සන එකයි. ඒකයි ස්වාමීන් වහන්සේ අපි දකින්නේ 1 කොරින්ති 12 වෙනි පද 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කළා කියන්නේ. 2 කොරින්ති 12:7 මගේ ප්‍රමාන්තයේනි පෞලතුමාගේ යාඥාවක් තියෙනවා. 2 කොරින්ති 12:7 උන්වහන්සේ කියනවා ඒ එලිදරව් කිරීම වල උතුම්කම කරන කොටගෙන මාගේ හිස උදුම්මා නොගන්නා පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙක් යන ශරීරේ කාවැදෙනවා කටුවක් සමාන පීඩාවක් මට දෙන ලද්දේ. එසේ වූ මා හිස උදුම්මා නොගන්නා පිණිස ඒ ඉවත් කරන මෙන් මන් තුන්වරක් මම ස්වාමින් වහන්සේගෙන් ඉල්ලුවෙමි. ඒ තමයි පෞලතුමා කෑ ගහන විදිය. ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙමින් මගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේදී බැවේ. මගේ වරප්‍රසාදය සෑහේයි වදාළසේක. දුබලකම ස්වාමීන් වහන්සේට බෝලං කරන ලස්සන දෙයක්. එයාගේ අන්ධකමයි පේන මිනිස්සු වෙනම ගමනක් යද්දී එයා ඒ උඩුකම් බලා කෑ ගහලා එයාට නැසට යාඥා කරනවා. මගේ ප්‍රමාන්තයනේ අන්ධකම කියන්නේ භයානකයි. ඔබගේ අන්ධකමේදී ඔබ මොකද කරන්නේ? සමහර වෙලාවට ඔබ give up කරලා වැඩක් නැහැ. ජීවිතයේ සිද්ධිය ලොකු කරගෙන ඔබ කෑ ගහන එක නතර කරලා මිනිස්සු ඔබට අධෛර්යමත් කරලා ඔබ දැක්ක දේවල් තුළ ඔබ විශ්වාසය නැති වෙලා ඔබ යාඥාව අතහැරලා අද බර්තමේස් ඔබට කතා කරනවා. උන්වහන්සේ බර්තමේස් සලා ඔබට මට කියා දෙනවා අතහරින්න එපා පොතේ. කෑ ගහන්න. අද මිනිස්සු කියපු දේවල් අයින් කරලා ඔබ නැවත කෑ ගහන්න මට. මගේ ප්‍රේමවන්තනි වචනේ කතා කරලා කියනවා ජේසුස් වහන්සේ නැවති. ඔබට පුළුවන් දෙවියන් වහන්සේව නතර කරගන්න. යාඥාව දෙවියන් වහන්සේව නතර කරන තැනක්. ඔබට පුළුවන් යාඥාවට පුළුවන් උන්වහන්සේව නතර කරන්න. පිරිස ගොඩාක් දෙනෙක් පස්සේ යනවා වැඩක් නැහැ. මේ අන්ධ මිනිස්යාගේ යාඥාව ජේසුට ඇහෙනවා. අර දාස් ගානක් මිනිස්සු කාලා ගොටියක් අස්සේ මේ කොහෙද යන මිනිස්සෙක් කතා කරන එක ජේසුට ඇහෙනවා. මාසෙකක් තෙරපි යනකොට උන්වහන්සේගේ දාවලු අල්ලපු වාටි අල්ලපු මහලේ රෝගී ඒ දියණියව ජේසුට දැනුණා වගේ. උන්වහන්සේ කොච්චර බිසි වුණත් ඔබව නොපෙනී යන්නේ නැහැ. ඔබගේ යාඥාව උන්වහන්සේට ඇහෙනවා. ඔබට උන්වහන්සේ පේන්නේ අන්ධකම එයාට කිසි දෙයක් පේන්නේ නැහැ. සෙනඟ කෑ ගන්න එපා කියනවා. හැබැයි ඒ පේන්නේ නැති කම තුල විශ්වාස කරන්න ඔබට උන්වහන්සේව පේන්නේ නැති වුණාට උන්වහන්සේට ඔබ පේනවා. අත නොහැර මොර ගසන්න. යාඥාව නැවත අයිති කරගන්න. මගේ ප්‍රමාන්තනේ ඇදහිල්ලේ යාඥාවක්. හිඟන යාඥාවක් නෙමෙයි. එයා හිඟන්නේ අනේ ජේසුනේ අනේ නාසරච ජේසුනේ මට මොනවා හරි දෙන්න කන්න ටිකක් දෙන්න ස්වාමීනි. මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේ රාජාති රජතුන් දේවාති දෙවිඳුන් ඒ දෙවියන් වහන්සේ එතනින් යද්දි කන්න බත් ටිකක් ඉල්ලුවත් මොන කේද වාචකයක්ද? ඔබ ඉල්ලන්නේ මොනවද? ඔබ ඉල්ලන දේ තමයි ඔබට හම්බ වෙන්නේ. ඔබ ඉල්ලන්නේ ඔබ ස්වාමීන් වහන්සේ ඉස්සරහින් ගන්නෙක් නම් ඔබට දරුකමක් නැත්තම් ඔබ ඉල්ලන්නේ මේ අර ඉඩම මේ වාහනේ අර ප්‍රොමෝෂන් එක අතන මෙහෙම වෙන්න මේ වගේ සොච්චම් දේවල් නම් ඒ දෙයි. හැබැයි අපරාධය එතන ඊට වඩා ගොඩාක් දෙයක් දෙන්න පුළුවන් තැනන් වහන්සේ එතන ඉන්නේ. බර්තමනිස් අනිත්‍යයෙන් සල්ලි ඉල්ලුවාට ජේසුගෙන් ඉල්ලුවේ සල්ලි නෙමෙයි. ජේසු අයිති කරගත්තේ ගැලුම්කාරයා විදිහට මිසක් ඔබගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන අර දේ දෙන මේ දේ දෙන කෙනෙක් විදිහට නෙමෙයි. ඔබගේ ජීවිතේ ජේසුව කවුද ඔබට?
ඇත්තටම ඔබව එතර කරන්න පුළුවන් ගැලවුම් කාර්යයන්න් උන්වහන්සේද? අද බාතිමේ සහන්නේ ඔබගෙන් ප්‍රශ්න එකයි. බාතිමේ සිල්ලන්නේ බත්පතක් නෙමෙයි. කරුණාව. කරුණා කරන්න. වෙන කිසිම කෙනෙක්ට දෙන්න බැරි දෙයක් බාතිමේ සිල්ලා. අපි උන්වහන්සේ ගාවට යාඥාවේ අපි මොනවද තියන්නේ? මොකද ගෙදර යන ගමන් වගේ ෆුඩ් සිටි එකේ වගේ ලයිස්තුවක් තියන්නේ. උන්වහන්සේට ඒව දෙන්න පුළුවන්. උන්වහන්සේට ඕක දෙන එක nothing. හැබැයි ඊට වඩා දෙයක් ඉල්ලන්න. උන්වහන්සේකයි ලුක්තමාගේ 11 වෙනි පරිච්ඡේදයේ අපිට කතා කරලා කියන්නේ. ලුක්තමාගේ 11 වෙනි පරිච්ඡේදයේ ඉල්ලන්න මොකක්ද? උන්වහන්සේ කතා කරලා කියනවා 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ මෙසේ යහපත් වූ ඔබ අයහපත් වූ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නහු නම් ඊට කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගික පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයන් නොදෙනසේක්ද? මගේ ප්‍රමාන්තයනේ මැෂිමක් තියෙද්දී රටකජු ඉල්ලන්නේ මොනවටද? මැෂිම ඉල්ලන්නේ නැතුව මැෂිම දෙන්න පුළුවන් නම් උන්වහන්සේට මගේ ප්‍රමාන්තයනේ මැෂින් එක දෙන්න පුළුවන් රටකජු හදන මැෂින් එක දෙන්න පුළුවන් තරණ මාසකින් රටකජුවක් ඉල්ලන්නේ මොනවටද? ශුද්ධාත්මයන් ඉල්ලන්නේ. අන්ද බර්තම සිල්ලන්නේ කෑ ගහලා කරුණා කරන්න. ඊට පස්සේ ජේසු නතර වෙනවා. ජේසු නතර කරන්න පුළුවන් යාඥාවට. නැවතී ඔහුට හඬ ගසන්නයි ජේසුස් වහන්සේ වදාළසේක. මගේ ප්‍රමාන්තනේ බලන්න වචනේ. ජේසුට ඇහෙනවා බාතිමේස් කතා කරනවා. "ඔව් බාතිමේස් එන්න." "ඔව් ජේසු කතා කරන්නේ ඔම එන්න." කියලා කතා කරන්න තිබුණා. ජේසු ළඟ ඉන්න අයට කියනවා යාට කතා කරන්න කියලා. මගේ ප්‍රමාන්තයනේ ළඟ අය තමයි කතා කරන්නේ. ජේසු ඔබටත් කතා කරලා ඇති. හැබැයි ළඟ ඉන්න කෙනාට තමයි කතා කරලා තියෙන්නේ. ළඟ ඉන්න කෙනා අම්මෝ. ඒ කියන්නේ ඒ කෙනා යක්ෂයා ඉතින් ඒ කෙනාගේ අඩුපාඩු පෙන්නලා තියෙන්නේ. ඒ කෙනා ජේසු ඔබ වහන්සේ මට නම් මේ මිනිස්සයා කියන දේක් නම් අහන්න බෑ නැද්ද? ළඟ ඉන්න කෙනා එක්ක බවුලක්. ජේසුගේ හඬ ඔබට ඇහෙන්නේ නැහැ. ජේසු එන්න කියලා හැබැයි ළඟම ඉන්න කෙනාගේ යක්ෂයා මොකද කරන්නේ? ළඟ ඉන්න කෙනත් එක්ක කොන්තරයක් ඇති කරනවා. ජේසුගේ පණිවිඩය එන කෙනත් එක්ක ප්‍රශ්නයක් ඇති කරනවා. එතකොට ජේසුගේ පණිවිඩය අහන්න බෑ. පුද්ගලාලම්බන ආభాෂය. ලොජිකල් අපි ඉගෙන ගන්නවා. පුද්ගලාලම්බන ආభాෂය කියන්නේ මොකද්ද? තව ආభాෂ ගොඩක් තිබුණා. මට මතක ඕක විතරයි. ඒකට පුද්ගලාලම්බන ආభాෂය හොඳ වෙලාවට බයිබලෙට ඕනේ ඕක විතරයි. පුද්ගලාලම්බන ආభాෂය මොකද්ද කියන්නේ? පුද්ගලයාගේ අඩුපාඩුව දිහා බලලා කියන පණිවිඩය රිජෙක්ට් කරනවා. මේ අන්න ජේසු වෙන අනේ මේ තමුන්ද මට ජේසු ගැන කතා කරන්නේ. අනේ දෙයියෝ ගැන ජේසු ගැන කතා කරන්නේ තමුන් කවුද? අනේ මම දන්නේ නැද්ද තමුන්ගේ පැටි කිරියන්නේ අම්මා. ඒක තමයි අපි කියන්නේ. ජේසු බැලුවේ නෑ ඒ කතා කරපෑ ශුද්ධද අශුද්ධද කියලා. ජේසු කියනවා යාට කියලා කතා කරන්න. උනාසට ගල් ගෙඩි වුණෙන් උනත් පණිවිඩ දෙන්න පුළුවන්. සමහර ඔබ තාම අන්ධ වෙලා අබ්බගාත වෙලා කොර වෙලා ඉන්නේ. ඒ පුද්ගලයා ඔබට පිළිගන්න බෑ. ජේසු ළඟ ඔබ ගාවට එවන කෙනාව පිළිගන්න බෑ. මගේ ප්‍රමාන්තයනේ ඒ තැන බහැපත් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරයි එක විදියෙන් එකට අවදි වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබව ගලවන්න එවන විදි ගොඩක් තියෙනවා. අර මිනිස්සෙක් යාඥා කරද්දී ඒ මිනිස්සයා තම්මෝ ස්වාමීන් වහන්සේට යාඥා කරනවා මාර භක්තියකින් ගම් වතුරක් එනවා. ගම් වතුරක් ආව ගමන් මොකද වෙන්නේ? දන්නවා මේ කතාව. ගම් වතුරක් ආව ගමන් මොකද වෙන්නේ? බොට්ටුවක් ඇවිල්ලා කතා කරලා කියනවා යන් කියලා. නෑ දෙවියන් වහන්සේ මාව ගලව ගන්නවා කියද්දී වතුර වැඩි වෙනවා. මේසයක් උඩ නගිනවා. ඊට පස්සේ තවත් මොකද්ද එකක් එනවා. ඒක යන්නේ. ඊට පස්සේ වහලට නගිනවා. හෙලිකොප්ටරයක් එනවා. ඒ කියන නෑ මගේ දෙවියන් වහන්සේ මාව ගලවනවා කියලා ගිල්ල මරනවා. පස්සේ දෙවියන් වහන්සේට එක මාරාන්තික සටනක් බයින ඔබවහන්සේ මට මෙහෙමද කරේ කියලා මම යවුවේ. එක එක්කෙනා වෙව්වේ. ඔක්කොම යන්න කිව්වම මොකද කරන්නේ? ඔබවහන්සේ ඔබ ගාවට තුන්වහන්සේ වඩා තියෙනවා. හැබැයි ඔබ පිළිගන්න කැමති නැහැ. මේ මිනිස්සයා ඇවිල්ලා කතා කරලා කියනවා. එතුමාන ඔබට කැඳවනසේක. ඔව් අන්ධයාට හඬ ගසා ධෛර්යය ගන්න නැගිටින්න එතුමාන ඔබ කැඳවනසේක. beautiful. හරිම ලස්සන මේ වචන තන. ධෛර්යය ගන්න නැගිටින්න උනාසෙබට කතා කරනවා. ඔබගේ ප්‍රමාන්තනේ ආධ්‍යාත්මික ගමනේ
කලකිරීම තරම් කාලකන්නිකමක් තවත් නැහැ. ඒක දැන් උන්වහන්සේ දිරිමත් කරන්නේ. ඔබ මගේ ප්‍රමාන්තනේ ඔබ අන්ත මිනිස්සෙක්ව අන්ධ කෙනෙක්ව ඔබගේ ජීවිතේ ඔබගේ බිරිඳගේ අන්ධකම දුබලකම ඔබගේ දරුවන්ගේ ස්වාම පුරුෂයාගේ අන්ධකම දුබලකම එතනදී ඔබ ඇවිල්ලා චප්ප කරන්න නෙමෙයි එයාලම දිරිගන්වන්න ජේසුස් ඔබට කතා කරනවා. ඔබ පාලමක් වෙන කනෙක්ෂන් එක හදන්න ජේසුස් ඔබට කතා කරනවා. දිරිගන්න නැගිටින්න උන්වහන්සේ ඔබට කතා කරනවා. අපි ඇවිල්ලා ජේසුස්ගේ හඬ අහලා අනිත් එක්කෙනාව නැගිටින කෙනෙක්ද නැත්නම් ජේසුස් ලෝකේ හඬ අහලා තව කෙනෙක් චප්ප කරන කෙනෙක්ද? උන්වහන්සේ කතා කළා කියන්නේ එකයි ඔබට ධෛර්යය ගන්න. හරි ඔබ අවුරුදු ගානක් අන්ධයි. ඔබ හරි පව් කරලා හරි ඔක්කොම හරි. ඒක වැඩක් නෑ ජේසුට උන්වහන්සේ රෝමවරුන්ගේ 8 වෙනි පරිච්ඡේදය 18 වෙනි අගන්තේ කතා කරලා කියනවා. රෝම 8:18 උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේ මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේට ආදරය කරනගේ ජීවිතේ සෑම සියලු දෙයක්ම උන්වහන්සේ පෙරලනවා. වචනේ 8:18 ජීවිතේ මේ දුක් වේදනා අපට මතු එළිදරව් වන යන මහිමය සමග කිසිසේත් සැසඳිය නොහැකියයි කල්පනා කරමි. ඒ කියන්නේ ජීවිතයේ අර අතීතය උන්වහන්සේගේ මහිමය වෙලාවේ සසඳන්නවත් බෑ. 18:20 කතා 28 උන්වහන්සේ කතා කරලා කියනවා. 8:28 රෝම 8:28 කියනවා උන්වහන්සේට ප්‍රේම කරන අයගේ ජීවිතවල එනම් උන්වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලේදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. උන්වහන්සේ පමා වෙලා නැහැ මගේ ප්‍රේමවන්තනේ. පොරොන්දු ඉෂ්ට කරන්න පමා වෙලා නැහැ. ඒ නිසා උන්වහන්සේ එක දවසක් අවුරුදු 1000ක් වගේ අවුරුදු 1000ක් එක දවසක් වගේ පේදරතුමා කියන්නේ. ධෛර්යය ගන්න. උන්වහන්සේ ඔබට කතා කරනවා. නැගිටින්න. ඇයි මෙච්චර කල් කතා කරේ නැත්තේ? ඒක වැඩක් නෑ. දැන් කතා කරනවා. අද උන්වහන්සේ ඔබට කතා කරනවා. උන්වහන්සේ කතා කරන්නේ මොකද කියලා දන්නේ නෑ. ධෛර්යය ගන්න නැගිටින්න. උන්වහන්සේ කතා කරනවා. රෙස්පොන්ඩ් කරන්න. උන්වහන්සේට පිළිතුරු දෙන්න මගේ ප්‍රමාන්තේදී. වචන කතා කරලා කියන බලන්න. එවිට තමාගේ සල්ලුව ගසා පැන නැගිට ජේසුස් වහන්සේ මගේ අන්දයට මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇයිච්ච ගමම්ම මොකද වෙන්නේ සල්ලුව අර පෙරවගෙන හිටිය චූවිල චරා ගන්න අර සල්ලුව ගසලා මගේ ප්‍රමාන්තනේ පැනලා උඩ පැනලා තම මිනිස්සුගේ ඇඟේ හැප්පෙන්නේ නැති මිනිස්සු බයින් නැති පෙරලගෙන අන්ධ මනුස්සයර පෙරලා කොහෙද යන්නේ කියලා අර කටහඬයි කියව තැනට පැනගෙන මේ වචනේ මොකද ඇයි එහෙම කියන්නේ ලස්සන්ට පරිස්සමට ගියා කියලා කියන්නේ බයි ඒව අදාළ නැහැ ඊට පස්සේ කසලා විසි කරලා පැනගෙන ජේසුස් ගාවට යන්නේ ජීවිත විශ්වාසය කියන්නේ leap in the darkness ඇදහිල කියන අන්ධකාරය ගන්න පියවරක් හැප්පෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් තුවාල වෙන්න පුළුවන් රිදෙන්න පුළුවන් හැබැයි ඔක හිත ඉන්න එපා මගේ ප්‍රමාන්තනේ විසි කරන්න ඔබ ස්වාමීන් වහන්සේගේ දෑතට විසි කරන්න සියලු සිත් විමසන ස්වාමීන් වහන්සේයාගෙන් අහනවා ඔබට මා කුමක් කර දෙනවාට ඔබ කැමතිද ඔය ඇසුසේක ගුරු දේවේනි මට පෙනීම දෙන මැනවයි අන්ධයා වහන්සේට කීය ජේසුස් වහන්සේ යන්න ඔබ ඇදහිල්ල ඔබට සුව සම්පත ලබා දී ඇත ඔබට වදාළසේක ඒ ඇසිල්ලෙහිම ඔබ පෙනීම ලබා මගදිගේ උන්වහන්සේ පසුපස්සේ ගියේය ජේසුස් කිව්වේ යන්න කියලා පෙනීම ලබලා යන්න මගේ ප්‍රේමාන්තනේ එයාගේ ජීවිතයේ ජේසුව දැක්කේ එදායි එදාකින ස්වාමීන් වහන්සේත් එක්ක මුළු ජීවිත ගමනම එයා යනවා ඔබගේ මගේ ජීවිතේ පෙනීම තේරුම එකයි ජේසුව දකින්න ජේසුත් එක්ක යන්න ජේසුගේ අඩිපාර හොයාගන්න ජේසුත් එක්ක යන්න මගේ ප්‍රේමාන්තයනේ එනිසා ඒ ගමන තුල ජේසුත් එක්ක ගිය බාර්තමියස් කුරුසේදී කොහෙද හිටියේ ජේසුස් කුරුසේ යන ගහන වෙලාවේ එයා හිටියේ නෑ යට තුන් දෙනායි හිටියේ එයා එතනදී ආ වතරමං වෙන්නට ඇති මගේ ප්‍රේමාන්තයනේ ඔබගේ මගේ ජීවිතයේ ඔබ මගේ ජීවිතේ උස් පහත් වෙන තැන් ගොඩාක් ඇති ඇත හිල්ලෙන් අන්ධ වෙන වෙලාවේ කුරුසේ යන ගහද්දී ආව ආයිත් අන්ධ වෙන්නට ඇති ඇයි එහෙම වුනේ ඇයි ගැලවෙන්න බැරි වුනේ ආයිත් අන්ධ වෙන්නට ඇති ඔබගේ මගේ ජීවිතේ අන්ධකම කොයි වෙලාව වෙයිද කියලා ඔබ මම දන්නේ නැහැ හැබැයි හැම වෙලාවෙම ඔබගේ දුබලකමේදී ඔබ නොපෙනෙන තැන ස්වාමීන් වහන්සේට මොර ගසන්න කෑ ගහන්න නොකඩවා යාඥා කරන්න ශුද්ධාත්ම ආලේප තුළ උන්වහන්සේගේ හඬ අහලා ඔබ මේ විශ්වාසයේ අන්ධකාරයේ පියවර ගන්න
පියවරතල ස්වාමීන් වහන්සේ ඔබව ගැඹුරු ගමනක් අරගෙන යන බව අයිති කරගන්න වචනය අද ඔබට ආරාධනා කරනවා මගේ ප්‍රමාන්තනේ.